මාතෘකාව සුද්ධ ජීව විද්‍යාව නම් වන ඒකකය. ආරම්භක පාඩම තමයි මේ කතා කරන්නේ. එතකොට සුද්ධ ජීවීන් කියලා කියන්නේ පියවියසේ නිරීක්ෂණය කළ නොහැකි එකම දුෂ්‍යාදා නොහැකි ජීවීන් එහෙම නැත්නම් දුෂ්‍යාදාරකයක් නොමැතිව ඒකයිකයෙකු ලෙස නිරීක්ෂණය කළ නොහැකි ජීවීන් තමයි සුද්ධ ජීවීන් කියලා කියන්නේ. අපි බලමු සුද්ධ ජීවීන් යටතට ගැනෙන්නේ කුමන ජීවී ආකාරද කියලා. පළවෙනි එක තමයි බැක්ටීරියා. ඊළඟ එක ආකි බැක්ටීරියා. ඊළඟ එක සයන බැක්ටීරියාවන්. ඊළඟ ප්‍රෝටිස්ටා. ප්‍රෝටිස්ටාවන් අපි දන්නවා ඒකසෛලික යන් ඉන්නවා ඇමීබා, පැරමීසියම්, යුග්ලිනා වගේ ඒකසෛලිකයන්. ඒකම සමහර ඇල්ගි අපි දන්නවා ඩයටම්, ඒකම ටැමිඩොමොනාස් වැනි ඒකසෛලිකයන්, ඒකම සමහර සූත්‍රිකාකාර ඇල්ගි අනීක්සිය වෙනවා. ඊළඟ දිලීර. දිලීර යීස්ටා පුස්. ඒතර දිලීර ගත්තොත් එහෙම දිලීර පැහැදිලිව පියවියසෙන් පෙනෙන ඒකක දිලීරවල තිබුණත් ඒ කියන්නේ ජනක ව්‍යුහ ඒකම මයිසීනියම් වැනි. නමුත් ඒගොල්ලෝගේ සූත්‍රිකා ගත්තොත් ඒවා අන්වික්සියයි. ඒතර පුස්වල විශේෂයෙන්ම සූත්‍රිකා අන්වික්සියයි. ඊළඟට මොලිකියුටයන්. මොලිකියුටයන් කියන්නේ විශේෂ බැක්ටීරියා ආකාර. මේගොල්ලෝගේ බැක්ටීරියාවට වඩා ප්‍රමාණය කුඩායි, ඒකම සෛල බිත්ති රහිතයි. එතකොට මොලිකියුටයන් ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. මයිකෝප්ලාස්මාවන්. මේගොල්ලෝ එතකොට මොලිකියුටයන් තමයි ඒගොල්ලෝ එතකොට සෛල බිත්ති රහිත කුඩා බැක්ටීරියාවන්. ඊළඟට ෆයිටෝප්ලාස්මා. ෆයිටෝප්ලාස්මා කියන්නේ සාකවල ෆ්ලෝයමේසිය ජීවත් වෙන මයිකෝප්ලාස්මාවට සමාන මොලිකියුටයන් විශේෂයක්. ඒතර ඒගොල්ලෝ සෛල බිත්ති රහිත බව තමයි. ඒකම යාලා සාකවල ෆ්ලෝයමේසිය ජීවත් වෙනවා. ෆ්ලෝයමේසිය හරහා ඒ කියන්නේ කීඩයන් වගේ ජීවීන් හරහා වාහකයන් හරහා තවත් සාකවලට පැතිරෙන විශේෂයක්. ඊළඟට වෛරස්. වෛරස් දන්නවා අපි. වෛරස් කියන්නේ අසෛලිය ඒ කියන්නේ ජීවීන් ලෙස යටතර නොගැනෙන එකක. නමුත් ඒගොල්ලෝ ජීවසෛල තුල ක්‍රියාකාරීත්වයෙන් පරිපෝෂිත ලෙස යම් ආකාරයක ප්‍රජනනය සහ පරිවෘත්තියන් යම් විදිහකට සිදු කරනවා, ගුණනය සිදු වෙනවා. ඒ නිසා අපි එක සුදු ජීවීන් අතර වර්ග කරලා තියෙනවා වෛරස්. ඊළඟට වෛරස් වල විශේෂ ලක්ෂණය තමයි ඒගොල්ලෝ කැප්සිඩය නැමැති ප්‍රෝටීන් කොපුවක් හා ඒ තුල තියෙන ප්‍රවේණක ද්‍රව්‍ය වලින් සමන්විත වෙනවා. ඊළඟට වෛරොයිඩ ගත්තොත් වෛරොයිඩ කියන්නේ වෛරස් වලට වඩා කුඩායි. මේගොල්ලන්ගේ විශේෂ ලක්ෂණය තමයි ප්‍රවේණක ද්‍රව්‍ය පමණයි තියෙන්නේ. ඊළඟට ප්‍රියෝන්. ප්‍රියෝන කියන්නේ ප්‍රෝටීන් පමණයි. එතකොට මේගොල්ලන්ට ප්‍රවේණක ද්‍රව්‍ය නැහැ. ඒත් මේ විදිහට අපිට සුද්ධ ජීවීන් ගණනාවක් අපිට මේ විදිහට වර්ග කරන්න පුළුවන්. ඊළඟට අපි මේ පාඩම යටතේ විස්තර කරනවා සුද්ධ ජීවීන්ගේ අන්වීක්ෂීය ස්වභාවය. ඒ කියන්නේ සුද්ධ ජීව විද්‍යාව යටතේ මේගොල්ලෝ සියල්ලම අන්වීක්ෂීය ස්වභාවය කතා කරන සුද්ධ ජීවීන්ගේ. ඊළඟට සුද්ධ ජීවීන්ගේ සාර්ව ව්‍යාප්තිය කතා කරනවා. සාර්වත්‍රික ස්වභාවය කියලා එක කතා කරන්නේ. ඒ කියන්නේ සාර්වත්‍රික ස්වභාවය කියලා කියන්නේ සුද්ධ ජීවීන් හැමතැනම සිටිනවායි කියන එක. ඊළඟට අපි කතා කරනවා සුද්ධ ජීවීන්ගේ අධික වර්ධන වේගය හා අධික වර්ධන වේගයට හේතු. ඊළඟට කතා කරනවා සුද්ධ ජීවීන්ගේ රූපීය, පෝෂණ හා කායික විද්‍යාත්මක වෙනස්කම් නැත්නම් කායික විද්‍යාත්මක ස්වරූප කතා කරනවා. මේ විදිහට කතා කරලා මේ විදිහට පරිවෘත්තීය ක්‍රියාකාරීත්වයන් ආදී කතා කරන මේ සෑම සුද්ධ ජීවියෙක්ම වැඩිපුර අධ්‍යයනය කරනවා. මොවුන් පියවියසට පේන්නේ කියන්නේ මිලිමීටර 0.1ට වඩා කුඩා ජීවීන් වෙනවා. 0.1 මිලිමීටර වලට වඩා කුඩා ජීවීන් තමයි මේ කාණ්ඩයට අයිති වෙන්නේ. ඊළඟට අපි බලමු මේ සුද්ධ ජීවීන් එනකොට ස්වභාවය ගත්තොත් අන්වීක්ෂයෙන් වඩින්නේ මොන එකක වලින්ද කියලා. එක කණ්ඩ මේකල මනිනවා මයික්‍රොමීටර වලින්. මයික්‍රොමීටර එකක් කියලා කියන්නේ මීටරයකින් 10 ඍණ 6 බලයක්.
එතකොට අනිත් ඊට වඩා කුඩා අය නැනෝමීටර් පරිමාණය වෙනවා. ඒ කියන්නේ 10⁹ මීටර් පරිමාණයේ සුත්‍රජීවි. ඊට කුඩා අපි සාමාන්‍ය බැක්ටීරියා මයික්‍රෝමීටර් පරිමාණය වෛරස් නැනෝමීටර් පරිමාණය වෙනවා. ඊළඟට මොවුන්ගේ සාරවත්‍ර ස්වභාවය. සුත්‍රජීවීන්ගේ සාර්වත්‍රික ස්වභාවය. සුත්‍රජීවීන්ගේ සාර්වත්‍රික ස්වභාවය කියලා කියන්නේ මොකක්ද කියලා බලමු. සුත්‍රජීවීන් හැමතැනම ජීවත් වෙනවා. වාතය, පස සහ ජලය කියන සෑම පරිසරයකම ජීවත් වෙනවා. එතකොට මොහොන් මෙරිදිය සහ සාගර ජලාශවල ප්‍රධාන වශයෙන් ආහාර දාමවල මුල් පුරුක් වෙන්නේ සුත්‍රජීවී. කවුද ඒ? එතෙන්දී මුල් පුරුක් ලෙස ක්‍රියා කරන්නේ සාමාන්‍යයෙන් ඇල්ගී සහ සයනෝබැක්ටීරියා. එතකොට ලෝකයේ ප්‍රධාන වශයෙන් කාබන් තිර කරන්නේ සාගරයේ. ඒක සාගරයේ කාබන් තිර කරන ප්‍රධාන ජීවික ආකාර මේවා ආහාර දාමවල මුල් පුරුක් නැත්නම් ප්‍රවාහයේ බහුලව ඉන්න ජීවීන් වෙනවා. ඊළඟට සමහර සුත්‍රජීවීන් වාතයේ පැතිරෙනවා. වාතයේ පැතිරෙන සුත්‍රජීවීන්ට එරසෝල කියලා කියනවා. එරසෝල ජෛව නැත්නම් ජෛව වාතිලන කියලා කියනවා. මේ එරසෝල වාතයේ පැතිරිලා ඝනත්වය වැඩි වෙනකොට ඒ ඝනත්වය වැඩි වුණාම අවලම්බන හැටියට තැන්පත් වෙන්න පුළුවන්. ඒකට බොහෝ ව්‍යාධි ජනකයන් ප්‍රචාරණය වෙන්නේ මේ වාතය හරහා. ඊළඟට දිගුදුරක් ගමන් කිරීමේ හැකියාව තියෙනවා වාත ධාරාව ඔස්සේ. ඊළඟට කතා කරන්නේ සුත්‍රජීවීන් ජීවත් වෙන්න පුළුවන් සාග හා සතුන් සහ මිනිසාගේ දේහ පෘෂ්ඨ මත ජීවත් වෙන්න පුළුවන්. අපි දන්නවා දැන් අපේ දේහය කතා කරොත් දේහයේ ස්වභාවික සුත්‍රජීවී ගහණයේ දේහ සෛල වලට වඩා වැඩි සුත්‍රජීවී සෛල සංඛ්‍යාවක් අපි සතුව තියෙනවා. ඒකම මේ සාග හා සතුන් හා මිනිසා ආශ්‍රිතව සිටින සුත්‍රජීවීන් බොහෝමයක් ක්‍රියාජනක වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර හිතකර හෝ හිතකර නොවෙනවා. හිතකර අය ඉන්නවා, හිතකර නොවන අය ඉන්නවා. සමහර ඒකම ව්‍යාධිජනකයන් සුළු ප්‍රමාණයක් ඉන්නවා. ඊළඟට ඒ වුණාට වෛරස් ගත්තොත් වෛරස් අපි දන්නවා අනිවාර්යෙන් පරපෝෂින් වෙනවා. වෛරස් සජීව සෛල තුල තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ සජීව සෛල තුලට ඇතුල් වෙන වෛරසය සෛල තුල ATP සහ සෛල තුල ඇති නියුක්ලියෝටයිඩ් ඇමයිනෝ ආම්ල භාවිත කරලා ඒගොල්ලෝගේ ප්‍රෝටීන් සංශ්ලේෂණය එහෙමත් නැත්නම් නියුක්ලියෝටයිඩ් නැත්නම් නියුක්ලික් ආම්ල සංශ්ලේෂණය සිදු කර ගන්නවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය සෛලෙන් ලබා ගන්න. ඒගොල්ලෝ අනිවාර්ය පරපෝෂිත හැම වෙලෙම ව්‍යාධිජනක වෙනවා මේගොල්ලෝ සාක හා සතුන්ට. ඊළඟට සමහර සුත්‍රජීවීන් ජීවත් වෙනවා ආන්තික පරිසරවල. ඒත් ආන්තික පරිසරවල ජීවත් වෙන්න සාමාන්‍ය ජීවීන්ට බෑ. අනිත් ජීවීන්ට මාරාන්තික වෙන්න පුළුවන් මේ ආන්තික පරිසරය. ඒ පරිසරයේ සුත්‍රජීවීන් බොහොමයක් සමහර බැක්ටීරියා ආකාර තමයි හුඟක් කලාකමකට අනුවර්තනය වෙලා තියෙන ජීවත් වෙනවා. මේ මාන්තික පරිසරවල ඉන්න සුත්‍රජීවීන් සමහර අය ආන්තික තන්ත්‍ර එකකට වඩා වැඩි සංඛ්‍යාවකට දරා ගැනීමේ හැකියාව තියෙනවා. ආන්තික පරිසර කියන්නේ මොනවද? එතෙන්දී ආන්තික පරිසර වලට හඳුන්වා දීලා තියෙනවා පෘථිවි කබලය තුල. ඒකම ඉහළ පීඩන සහිත ගැඹුරු මුහුදු. ඊළඟට උච්ච ආම්ලික හා උච්ච බාස්නික තත්ත්වයන්. ජල තාපන මාංකඩ විවර. මිදුණු මුහුදු ජලය. අදට දැන් උදාහරණයක් ඇටියට කිව්වා සමහර අය මේ වගේ ආන්තික තත්ත්ව දෙකක් කීපයක් දරා ගන්නට පුළුවන්. උදාහරණයක් ඇටියට තාපකාමී අය ඉහළ උෂ්ණත්වය, සීතකාමී අය පහත් උෂ්ණත්වය, ඒකම අම්ලකාමී අය ආම්ලික pH අගය, ඊළඟට බෂ්ම හෝ ක්ෂාරකාමී අය බාස්නික pH අගය, ඒකම ලවණකාමී අය සෝඩියම් ක්ලෝරයිඩ් වැනි ලවණ වල අවශ්‍යතාවයක් තියෙනවා. පීඩනකාමී අය අධික පීඩනය දරා ගන්න. එතකොට ඒ වුණාට දැන් බොහෝ මම කියන්නේ මේ වගේ ආන්තික පරිසරයක ජීවත් වෙන ආන්තික තත්ත්ව කීපයක් දරා ගන්න පුළුවන්. උදාහරණයක් ඇටියට උණු වතුර උල්පත්තක ජීවත් වෙන අය එක්ක ආම්ලික උණු වතුර උල්පත් තියෙනවා නැත්නම් බාස්නික උණු දිය උල්පත් තියෙනවා. ඒතර මේ දෙකේ උණු දිය උල්පතේදී තාපය දරා ගන්නත් ඕන. එක්ක ආම්ලික බව එහෙම නැත්නම් බාස්නික බව දරා ගන්නට ඕන.
ඒකම සමහර ගැඹුරු මුහුදු ජීවත් වෙනවා නම් ඔවුන්ට සීතල දරා ගන්නට වෙනවා අධික පීඩනයක් සමග. එතකොට මෙවැනි තත්ත්වයක් දකින්න පුළුවන් සුත්‍රජීවීන්ගේ. ඊළඟට කතා කරන්නේ සුත්‍රජීවීන්ගේ අධික වර්ධන වේගය. අධික වර්ධන වේගය කියලා කියන්නේ ඔවුන්ගේ යම්කිසි ගමනයක් දෙගුණ වීමට ගත වන කාලය අඩුයි කියන එක. මේකට හේතුව සුත්‍රජීවීන්ට තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි ඔවුන්ගේ පරිමාවට අනුව පුෂ්ඨ වර්ග බලය. පුෂ්ඨ වර්ග බලය වැඩි දේහ පරිමාවට සාපේක්ෂව. එතකොට මේ නිසා පිටතින් ද්‍රව්‍ය ලබා ගැනීමත් ඒකම ද්‍රව්‍ය දේහය තුළ නිපදවන ද්‍රව්‍ය පිට කිරීමත් ඔවුන්ට හැකියාව තියෙනවා වේගයෙන් මේවා සිදු කරගන්නට. ඒ නිසා ඔවුන්ගේ පරිවෘත්තීය වේගය වැඩි වෙනවා. පරිවෘත්තීය වේගය වැඩි නම් ඔවුන්ගේ විභාජන වේගය වැඩි. ඒකම ඒ හින්දා ජනන කාලය කෙටි. ඒ හින්දා ගහනයක් දෙගුණ වීමට ගත වන කාලය අඩු වෙනවා බොහෝ සුදු ජීවීන්ගේ, විශේෂයෙන් බැක්ටීරියා ආදී ජීවීන්ගේ. ඊළඟට සුදු ජීවීන්ගේ රූපීය පෝෂණ හා කායික විද්‍යාත්මක විවිධත්වය කතා කරනවා. රූපීය විවිධත්වය කතා කරද්දී සුදු ජීවීන් ප්‍රධාන කාණ්ඩ තුනකට අපි වර්ගීකරණය කරලා තියෙනවා. ඒ විශේෂයෙන් බැක්ටීරියා වල තමයි මෙතනදී රූපීය ආකාර කතා කරන්නේ. මේ පාඩමේ බැක්ටීරියා වල රූපීය ආකාර කතා කරනවා. රූපීය ආකාර කතා කිරීමේදී බැක්ටීරියා ප්‍රධාන කාණ්ඩ තුනක් තියෙනවා. ඒවා තමයි ගෝලාකාර බැක්ටීරියා, මේවලුන්ට කියනවා කොකුස. ඊළඟට තව කට්ටියක් ඉන්නවා දණ්ඩාකාර බැක්ටීරියා. ඔවුන් සර්පිලාකාර දණ්ඩාකාර හැටි ගන්නවා. අනිත් අය සර්පිලාකාර බැක්ටීරියා. මේ විදිහට ප්‍රධාන කාණ්ඩ තුනක් ඉන්නවා. කොකුස, මේගොල්ලෝ බැසිලස්, ස්පිරිලුම් කියලා. එතකොට මේ කාණ්ඩ තුල බැක්ටීරියා වල ගෝලාකාර බැක්ටීරියා ගත්තොත් ගෝලාකාර බැක්ටීරියා ගත්තාම ඔවුන් නැවත කාණ්ඩ කරන්න පුළුවන් ඔවුන්ගේ හැඩතල අණු. එතකොට ඔවුන්ගේ හැඩතල අණු ගත්තාම ගෝලාකාර බැක්ටීරියා සමහර තනි තලයක් ඔස්සේ බෙදිලා විභාජනයේ අවසානයේදී නැවත වෙන වෙනවා නම් ඒගොල්ලන්ට කියනවා මොනොකොකුස් කියලා. දෙවෙනි කණ්ඩායම තමයි ඔවුන් තල දෙකක් ඔස්සේ බෙදෙනවා. තල දෙකක් ඔස්සේ බෙදීමේදී තනි තලයක් ඔස්සේ පළවෙනි කණ්ඩායම තනි තලයක් ඔස්සේ බෙදෙනවා. බෙදින අවසානයේදී වෙන වෙනවා නම් ඒගොල්ලෝ මොනොකොකුස් වෙනවා. ඒකම තනි තලයක් ඔස්සේ බෙදිලා වෙන නොවි පවතිනවා නම් මේ විදිහට ඔවුන්ට කියනවා ඩිප්ලොකොකුස් කියලා. ඒකම තනි තලයක් ඔස්සේ බෙදීම දිගටම සිදුවීම නිසා වෙන නොවි පැවතීම හේතුවෙන් මේ විදිහට ස්ට්‍රෙප්ටොකොකුස් ලබා ගන්න පුළුවන්. ස්ට්‍රෙප්ටොකොකුස් ලැබෙනවා මේ විදිහට. ඊළඟට සමහර බැක්ටීරියා ආකාර තල දෙකක් ඔස්සේ එකිනෙකට ලම්බක තල දෙකක් ඔස්සේ විභාජනය වෙනවා. එහෙම විභාජනය වුණොත් ඔහුලට මේ විදිහේ හැඩතලයක් ලැබෙනවා. මේකට අපි කියනවා ටෙට්‍රඩ්ස් කියලා. ටෙට්‍රඩ්ස් ආකාරයේ බැක්ටීරියා. රූප ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පැහැදිලිව තියෙනවා. ඊළඟට මේ කන්නා මේ විදිහටම බෙදුනට පස්සේ කියන්නේ තල එකිනෙකට ලම්බක තල දෙකක් ඔස්සේ බෙදීමෙන් අනතුරුව ඒ කියන්නේ අන්වායම් තල දෙකක් ඔස්සේ බෙදීමෙන් අනතුරුව මේ අතර ලම්බක තලයක් ඔස්සේ බෙදුණා. ඔවුන්ගේ ඒ කියන්නේ මේ විදිහට බෙදලා ඉවර වෙලා ලම්බක තලයක් ඔස්සේ බෙදුණා. මේ විදිහට ඝන ආවාස ලැබෙනවා. ඒ ඝන ආවාසයේ 8කින් යුක්තයි. ඒකට අපි කියනවා සාසිනා කියලා. මේකට කියනවා ටෙට්‍රඩ්ස් කියලා. මේක ස්ට්‍රෙප්ටොකොකුස්. කොකුස්. මේක ඩිප්ලොකොකුස්. මේක මොනොකොකුස් නැත්නම් කොකුස බැක්ටීරියා කියලා කියනවා. ඒකම තල ගණනාවක් ඔස්සේ බෙදීම නිසා අක්‍රමවත් ඝන ආවාස ඇති වෙන්නට පුළුවන්. එවැනි ආකාරයකදී බැක්ටීරියා මේ විදිහට
ගස්සනවා. මේ අක්‍රමවත් ඝන ආවාස අපිට අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ තල ගණනාවක් ඔස්සේ බෙදීම නිසා මේ විදිහට අක්‍රමවත් ඝන ආවාස ලැබෙන්න පුළුවන්. මේකට කියනවා ස්ටැෆිලෝකොකස් කියලා. මුද්‍රණ දෝෂයක් සහිතව එක තියෙන්නේ ස්ටැෆිලෝකොකස් කියන්නේ මේ විදිහේ ඝන ආවාස. ඊළඟට බැසිලස් ආකාරය බැක්ටීරියා ගත්තොත් ඒවා අපිට ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ රූපීයව හඳුනා ගැනීම පුළුවන්. බැසිලස් ගත්තොත් එහෙම මේ තියෙන මොනොබැසිලස්. මොනොබැසිලස් ගත්තොත් එහෙම තනි තන්නක ස්වරූපය ගන්නවා මොනොබැසිලස්. ඊළඟට ඩිප්ලොබැසිලස් මේ විදිහට දණ්ඩ දෙකක් තියෙන ඩිප්ලොබැසිලස් ස්වරූප තියෙනවා. ඊළඟට ස්ට්‍රෙප්ටෝබැසිලස් මේ විදිහට නාම ආකාරයේ බැසිලස් තියෙන පුළුවන්. ඊළඟට කතා කරොත් එහෙම අපි සර්පිලාකාර බැක්ටීරියා. සර්පිලාකාර බැක්ටීරියා ගත්තොත් එහෙම සර්පිල ස්වරූපය. සමහර ඒවා මේ සර්පිලේ එක ස්වරූපයක් විතරයි තියෙන මෙවැනි කොමා හැඩයට බැක්ටීරියාවක් වෙන්න පුළුවන්. මේ කොමා බැක්ටීරියා කියලා කියනවා. සර්පිලේ එක කැලක් පමණයි එතකොට දකින්න පුළුවන් වෙන්නේ. මේකට උදාහරණ විබ්‍රියෝ. විබ්‍රියෝ කියන බැක්ටීරියා විබ්‍රියෝ මේ විදිහට ගානේ තියෙන අය තනි සර්පිල භාගයක් නැත සර්පිල කොටසක් විතරක් පෙන්වන ස්වරූපයක් ගන්න. ඊළඟට සමහර බැක්ටීරියා වල මේ සර්පිලය පැහැදිලිව දෘಢ ඒ කියන්නේ මේ සර්පිල ස්වරූපයෙන් දෘಢව පවතිනවා. මේ දෘಢව පවතින හැඩය දිගටම තියෙනවා. ඒගොල්ලන්ට අපි කියනවා ස්පිරිලුම් කියලා. දෘಢ ආකාරයේ බැක්ටීරියා ඒ විදිහට අපිට ස්පිරිලුම් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඊළඟ තව කට්ටියක් තියෙනවා ඒගොල්ලෝ ස්පයිරෝකීට්ස් කියන දෘಢ නැහැ නම්‍යශීලී. ඒකට ඒ සර්පිලාකාරමයි. ඒගොල්ලන්ට ස්පයිරෝකීට්ස් කියලා කියනවා. එතකොට කීටා කියලා කියනවා ස්පයිරෝකීටා කියලා කියන්න පුළුවන්. මේ විදිහට හැඩ අනුව බැක්ටීරියා ප්‍රධාන කාණ්ඩ තුනයි ඒ නැවත වර්ගීකරණය කරනවා. ඊළඟට අපි බලමු බැක්ටීරියා වල පෝෂණ විවිධත්වය. පෝෂණය ගත්තහම ප්‍රධාන පෝෂණාකාර හතරක් තියෙනවා. ඒ ප්‍රධාන පෝෂණාකාර හතර තමයි ප්‍රභා ස්වයං පෝෂණය, ප්‍රභා විෂම පෝෂණය, ඊළඟ රසායන ස්වයං පෝෂණය, ඊළඟ රසායන විෂම පෝෂණය. මෙතන මේ ප්‍රධාන ආකාර තුනම පෙන්වන්නේ බැක්ටීරියා කාණ්ඩේ ප්‍රධාන පෝෂණ ආකාර හතර පෙන්වන්නේ බැක්ටීරියා ආකාරය විතරයි ජීව ලෝකේ. එතන ප්‍රභා ස්වයං පෝෂණය කියන එක අපි දන්නවා. ස්වයං පෝෂණය හා විෂම පෝෂණය කියන අර්ථ දැක්වීම අපි දන්නවා. ස්වයං පෝෂණය කියලා කියන්නේ ප්‍රභා ඔවුන් තමන්ගේ කාබන් ලබා ගන්නේ අකාබනික කාබන් හෙවත් කාබන් ඩයොක්සයිඩ් වලින්. ඒතර කාබන් ඩයොක්සයිඩ් වලින් ලබා ගන්න අය කාබන් ඩයොක්සයිඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම බයිකාබනේට් වෙන්නත් පුළුවන්. ඒතර කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්න අයට කියනවා ප්‍රවාස කාබන් අවශ්‍යතාවය සඳහා කාබන් අකාබනික කාබන් ලබා ගන්න අය ස්වයං පෝෂණය. විෂම පෝෂණය කියන්නේ ඔවුන්ගේ කාබන් ලබා ගන්නේ කාබනික කාබන් වලින්. කාබනික කාබන් වලින් තමා ඔවුන් තමන්ගේ අවශ්‍යතා වන කාබන් ලබා ගන්න. එතකොට මේ ප්‍රභා ස්වයංපෝෂී බැක්ටීරියා හැටියට කවුද අපිට
කතා කරන්න පුළුවන්. මෙතන මේ පාඩමේ ඔයගොල්ලන්ට පැහැදිලිව පෙන්නලා දෙනවා බැක්ටීරියා විතරයි පෙන්නලා තියෙන්නේ. අර බලන්න ප්‍රවාහ සම්පෝෂින් යටට. ගත්තාම එතකොට ඔයගොල්ලෝ ශක්තිය සඳහා ගන්න ආලෝකය ප්‍රවාහ සම්පෝෂින් ශක්තිය ලබා ගන්න ආලෝකයෙන් ආලෝකය කාබන් ලබා ගන්න කාබන් ඩයොක්සයිඩ් වලින් ඊළඟට මොහොන් ප්‍රවාහ සංශ්ලේෂණයෙන් කාබන් කාහාර නිපදවන. උදාහරණ හැටියට තියෙන්නේ දම් සල්ෆර් බැක්ටීරියා සහ green sulfur නැත්නම් හරිත සල්ෆර් බැක්ටීරියා. අතන දම් සල්ෆර් බැක්ටීරියා සහ හරිත සල්ෆර් බැක්ටීරියා තමයි මේකට උදාහරණ තියෙන්නේ. දැන් මෙතනදී බැක්ටීරියා සල්ෆර් කියන නම එන්නට හේතුව මොහොන් පැහැදිලි ඔයගලන්ට හයිඩ්‍රජන් ප්‍රභාවයේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් නිසා. දැන් බැක්ටීරියා මේ ඇරෙන්නට ප්‍රභාව සම්පෝෂින්ට සයනොබැක්ටීරියා ඉදි. අපිට ලියන්න පුළුවන් සයනොබැක්ටීරියා ප්‍රභාව සම්පෝෂින් වෙනවා. ඒක එතන සඳහන් කරලා නැහැ. සයනොබැක්ටීරියා සියල්ල අනිවාර්ය සම්පෝෂින්. බැක්ටීරියා වල කොටසක් විතරයි සුළු ඝන කීපයක් විතරයි සම්පෝෂින් වෙන්නේ. ඊළඟට ප්‍රභාව විසම පෝෂින් කියන්නේ කවුද? ප්‍රභාව විසම පෝෂින් ගත්තොත් ප්‍රභාව විසම පෝෂින් ප්‍රභාව විසම පෝෂින් ආලෝකය තමයි ශක්ති ප්‍රභාවය ලෙස ලබා ගන්න ආලෝකය. නමුත් මොවුන් කාබන් ලබා ගන්නේ කාබනික කාබන් වලින් තමයි කාබන් ලබා ගන්න. එතන මොවුන් නම් කරලා තියෙනවා පැහැදිලිව හරිත නොවන සල්ෆර් බැක්ටීරියා දම් නොවන සල්ෆර් බැක්ටීරියා කියන දෙක මෙතන දීලා තියෙන ඔයගොල්ලන්ට දම් නොවන සල්ෆර් බැක්ටීරියා විතරයි පර්පල් නන් සල්ෆර් බැක්ටීරියා කියන එක මේකට සිංහල ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ දම් සල්ෆර් නොවන බැක්ටීරියා කියලා පර්පල් නන් සල්ෆර් බැක්ටීරියා ඊළඟට එතකොට ඒක හරි දම් නොවන සල්ෆර් බැක්ටීරියා ඊළඟට කතා කරන්නේ රසායනික සම්පෝෂින් ගැන. රසායනික සම්පෝෂින් ගත්තොත් එහෙම ඔවුන් ලබා ගන්නේ රසායනික සම්පෝෂින් ගත්තොත් ඔවුන් ශක්තිය ලෙස අකාබනික ද්‍රව්‍යයක ශක්තිය ලබා ගන්නවා. දැන් උදාහරණයක් හැටියට අපිට දීලා තියෙනකොට මොකද අකාබනික කාබන් තමයි කාබන් ප්‍රභාවය වෙන්නේ. අපෝ කාබන් ඩයොක්සයිඩ් හෝ කාබන් ඩයොක්සයිඩ් තමයි ගන්නෙ මේ කාබන් ප්‍රභාවයෙන් කියන ශක්තිය අකාබනික ශක්තියක් තමයි ලබා ගන්න කාබනික රසායනික ශක්තිය. මෙතන දීලා තියෙන එක්සැම්පල් එක නයිට්‍රෝසොමනස් එයා තෝරන කරන ශක්තිය ලබා ගන්නේ NH4+ NO2- බවට පරිවර්තනයේදී නිදහස් වෙන ශක්තිය. ඊළඟට දීලා තියෙනවා නයිට්‍රෝබැක්ටර්. එයා ලබා ගන්නේ NO2- NO3- කිරීමේදී ලබා ගන්නා වූ රසායනික ශක්තිය. ඊළඟට මේ ඇරෙන්න දීලා තියෙනවා Thiobacillus thiopsidans කියන බැක්ටීරියාව දීලා තියෙනවා. Thiobacillus thiopsidans Thiobacillus thiopsidans ගත්තොත් යකඩ මේක අපිට
අපිට හම්බ වෙන කර්මාන්ත රසායනයේදී මොවුන් යකඩ අයන පරිවර්තනයක් ඒ කියන්නේ මෙතනදී Fe අයන Fe ධන අයන මාරු කරනවා වෙන එක ඔක්සිකරණාංකයක ඉඳලා තවත් ඔක්සිකරණාංකයකට මාරු කිරීමෙන් ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලබා ගන්න. ඊට පස්සේ දැන් අපි කතා කරනවා රසායනික විසම පෝෂී බැක්ටීරියා ගැන. රසායනික විසම පෝෂණය කතා කරොත් ඒ උත්තරේ බලනවා. එතකොට ප්‍රධාන වෙන්නේ දැන් මතකයි ඔවුන් කාබනික ශක්තිය ලබාගන්නේ කාබනික ද්‍රව්‍ය වලින් අපි වගේ තමයි උන් කාබනික රසායනික ද්‍රව්‍ය වලින් තමයි ශක්තිය ලබාගන්නේ. අපිත් එහෙමනේ ගන්න පෝෂක ද්‍රව්‍ය නිදහෙලලා ශක්තිය ලබා ගන්නවා. ඒ පෝෂක ද්‍රව්‍ය වලින් තමයි කාබන් අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නේ. එතකොට මොහොන් කාබන් තමයි කාබන් සඳහා භාවිතා කරන්නේ කාබනික ඊළඟ මොහොන් උදාහරණ ගත්තත් බොහෝ බැක්ටීරියා අපි දන්නා බොහෝ ඒ කියන්නේ තොපජීවී බැක්ටීරියා බොහෝමයක් මේ කාණ්ඩයට ගන්න පුළුවන්. කාබනික මොහොන එතකොට රසායනික විසම පෝෂී බැක්ටීරියා වෙනවා. ඊළඟට ඔක්සිජන් වලට දක්වන කැමැත්ත අනුව ඔක්සිජන් ලබා ගන්නා ප්‍රභවය අනුව ඔක්සිජන් වලට දක්වන සම්බන්ධතාවය යන සුද්ධජීවීන් කාණ්ඩ කරන්න පුළුවන්. මෙතන කාණ්ඩ කරලා තියෙන්නේ බැක්ටීරියා පමණයි ඔයගොල්ලන්ට 6 වෙනි පිටුව යටතේ. එතකොට ඔක්සිජන් වලට තියෙන බන්ධුතාවය අනුව සුද්ධජීවීන් කාණ්ඩ ලබා ගත්තාම ප්‍රධාන කාණ්ඩ 4ක් අපිට හම්බ වෙනවා. ඒ ප්‍රධාන කාණ්ඩ 4 ගත්තොත් පළවෙනි එක තමයි අනිවාර්ය සවායු කියන කාණ්ඩය. අනිවාර්ය සවායු කියලා කියන්නේ ඔවුන් ඔක්සිජන් සහිත නම් ඔවුන්ට අවශ්‍ය ඒ කියන්නේ සවායු ශ්වසනය සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ ග්ලයිකොලිසිස් සිදු වෙනවා ඒකම ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය සිදු වෙලා ශක්තිය ලබා ගන්නවා. එතකොට මෙතනදී ඔයගොල්ලන්ට පැහැදිලිව පෙන්නලා තියෙනවා ඔවුන් පැවැත්ම සඳහා ඔක්සිජන් අවශ්‍යයි. ඒකම ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණයෙන් ශක්තිය නිදහස් කරනවා කියන්නේ එතකොට දැන් මයිටොකොන්ඩ්‍රියා නැහැ කියලා අපි දන්නවා. එතකොට එහෙමනම් මීසෝසෝම ආශ්‍රිතව ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය සිදු වෙනවා. ඒ කියන්නේ ක්‍රෙබ්ස් චක්‍රය සහ ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය ඒකම මීසෝසෝම ආශ්‍රිතව සිදු වෙනවා. එතකොට ඒ කණ්ඩායම තමයි සවායු ශ්වසනය සිදු කරන කණ්ඩිය අනිවාර්ය සවායු ඔක්සිජන් අත්‍යවශ්‍ය ජීවත් වෙන්න උදාහරණ හැටියට තියෙන්නේ ඇසිඩෝබැක්ටර්. මේගොල්ලෝ විනාකිරි නිපදවන ඒ කියන්නේ ඇල්කොහොල් තියනකොට ඇල්කොහොල් මත ජීවත් වෙලා විනාකිරි නිපදවන බැක්ටීරියාව ඒක සවායු ක්‍රියාකාරීත්වය පස්සේදී හම්බ වෙනවා. ඊළඟට දෙවෙනි කණ්ඩායම තමයි අනිවාර්ය නිර්වායු කණ්ඩායම. අනිවාර්ය නිර්වායු වෙනකොට මේගොල්ලන්ට ඔක්සිජන් විසයි. ඒක ඔක්සිජන් නැති මාර්ගයක තමයි වුන් ජීවත් වෙන්නේ. එතකොට මේගොල්ලන්ට ඔක්සිජන් රහිත මාර්ගයක ජීවත් වෙන උදාහරණ ක්ලොස්ට්‍රීඩියම් ගණයේ තියෙන බැක්ටීරියා මේකට ගයි වෙන්නේ. ක්ලොස්ට්‍රීඩියම් බැක්ටීරියා මේකට අයිති ස්පීසිස් ක්ලොස්ට්‍රීඩියම් ගණයේ ඒවා තමයි අපි දන්නවා ක්ලොස්ට්‍රීඩියම් ටෙටනයි පිටගැස්ම සාධන බැක්ටීරියා. මේ බැක්ටීරියා අපි දන්නවා පස්සේ කොහෙද ඉන්නේ මලකඩ කාන ලද ඇනවල උදල් කලවල ඒ වගේ මොන හරි මලකඩ කාපු ස්ථානයක ඇයි ඉන්නේ. අපි දන්නවා මල කෑමේ ප්‍රතික්‍රියාවේදී ඔක්සිජන් වැය වෙනවා. ඔක්සිජන් වැය වීම නිසා එතන ඔක්සිජන් අඩු මාධ්‍යයක් එතන පැහැදිලිව ඔක්සිජන් නැති නිසා ජීවත් වෙන්න හැකියාව තියෙනවා. එතකොට ඒක අනිවාර්ය නිර්වායු. ඔවුන්ට ඔක්සිජන් විසයි. ඒකම ඔවුන්ට එතකොට ඔක්සිජන් සහිතව පැවතීමට පුළුවන්. ඔක්සිජන් සහිතව පැවතීමට බැහැ. ඒකම පැසීම මගින් තමයි ශක්තිය නිපදවා ගන්න. ඊළඟට අනිවාර්ය ඊළඟට කතා කරන්නේ වෛකල්පික නිර්වායු. වෛකල්පික නිර්වායු කියන්නේ ඒකට ඔක්සිජන් තියෙනවා නම් ඔයගොල්ලෝ ඒ අය සාමාන්‍ය ශක්තිය නිපදවා ගන්නවා ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය. ඔක්සිජන් තියෙනවා. නමුත් ඔක්සිජන් අඩු නම් ඔක්සිජන් සහිත නම් ඔවුන්ට පැසීම භාවිතා කරමින් ජීවත් වෙන්නට හැකියාව තියෙනවා.
එතකොට ඒගොල්ලෝ කියනවා අපි වෛකල්පික නිර්වායු කියලා. එතකොට වෛකල්පික නිර්වායු උදාහරණ තියෙන එස්ටේරියා කොලයි තමා දීලා තියෙන්නේ. උදාහරණ හැටියට එස්ටේරියා කොලයි පැහැදිලිව දීලා දෙනවා. එස්ටේරියා කොලයි බැක්ටීරියා. ඊළඟට තව කණ්ඩායමක් අපිට පැහැදිලිව කතා කරන්න පුළුවන් හතරවෙනි කණ්ඩායම. ඒගොල්ලෝ තමයි සුද්ධ වාතකාමී. සුද්ධ වාතකාමී කියන්නේ ඔවුන්ට ඔක්සිජන් සුළු ප්‍රමාණයක් තියෙනවා නම් ජීවත් වෙන්නේ. ඔක්සිජන් අඩු තත්ත්වයකදී පමණයි ජීවත් වෙන්නේ. උදාහරණ එතන කතා කරන්න පුළුවන් ලැක්ටෝබැසිලස් සුද්ධ වාතකාමී බැක්ටීරියාවක් වෙනවා. ලැක්ටෝබැසිලස් ඒගොල්ලෝ ඉතා අඩු ඔක්සිජන් තත්ත්වයකදී පමණ ජීවත් වෙනවා. මේ හැර සමහර සුද්ධජීවීන්ට නයිට්‍රජන් තිර කරන්න පුළුවන්. මෙතනදිත් කතා කරලා තියෙන්නේ නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා පමණයි. නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා වර්ග දෙකක් තියෙනවා. මේ සහජීවී සහ සහජීවී නොවන. සහජීවී නොවන බැක්ටීරියා නයිට්‍රජන් තිර කිරීම අනුව සුද්ධජීවීන් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. හේතුව ඔවුන් ජීවත් වෙන පරිසරය අනුව. සමහර අය නිදැරි වාසීන් ඒ කියන්නේ නිදහසේ ජීවත් වෙමින් නයිට්‍රජන් තිර කරනවා. සමහර අය සහජීවීව ජීවත් වෙමින් නයිට්‍රජන් තිර කරනවා. අපි පැහැදිලිව දන්න සහජීවී නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවක් තමයි රයිසෝබියම්. රයිසෝබියම් පස්සේ රයිසෝබියම් ඉන්නේ පනිල මූල ගැටි වල ජීවත් වෙමින් වයිබෝනිය නයිට්‍රජන් NH4+ වලට පරිවර්තනය කරනවා. ඒක සාංකවට ලබා ගන්නට පුළුවන්. ඒකට ඒක නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා. ඊළඟට තව කාණ්ඩයක් තියෙනවා නිදහස නයිට්‍රජන් තිර කරන. දැන් අතන මෙතන සයින බැක්ටීරියා ඉන්නවා සහජීවී නයිට්‍රජන් තිර කරන. උදාහරණ නොස්ටොක් කැනරීනා සහජීවීව නයිට්‍රජන් තිර කරනවා. නොස්ටොක් ඊළඟට නොස්ටොක් වගේම තව සයින බැක්ටීරියාවන් නයිට්‍රජන් තිර කරනවා. එතකොට මේකින්ද මෙතන දීලා තියෙන්නේ හැබැයි බැක්ටීරියා කාණ්ඩය විතරයි රයිසෝබියම් විතරයි. නමුත් අපි දැනගන්න ඕන තවත් සහජීවී ආකාර තියෙනවා නයිට්‍රජන් තිර කරන. ඊළඟට ගත්තොත් එහෙම නිදහසේ නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා කතා කරොත් එහෙම නිදහස්ව ගන්න පුළුවන් ඇසිඩෝබැක්ටර් ඇසිඩෝබැක්ටර් විශේෂ නයිට්‍රජන් තිර කරනවා. ඒගොල්ලෝ එතකොට තව ජීවියෙක් සමග සම්බන්ධතාවයක් නැහැ. වයිබෝනිය නයිට්‍රජන් NH4+ හැටියට තිර කරනවා. මේගොල්ලෝ නිදහස ජීවත් වෙනවා. තව ඉතින් මේකට ක්ලොස්ට්‍රීඩියම් විශේෂ මේ විදිහටම නිදහසේ නයිට්‍රජන් තිර කරනවා. ඒකම අපි දන්නවා නිදහස් නයිට්‍රජන් තිර කිරීම ගැන කතා කරා ඇනබීනා පව. ඇනබීනා ස්පීසිස් ගත්තොත් එහෙම යන්න පුළුවන් සහජීවී මෙන්ම නිදහස් නයිට්‍රජන් තිර කරනවා. ඒක අපි අහලා තියෙනවා. බොහෝ විට අපි දන්නේ ඇනබීනා සහජීවී නයිට්‍රජන් තිර කිරීම ගැන කතා කරලා තියෙනවා. හරි. ඒකම සයින බැක්ටීරියා. මේගොල්ලෝ බැක්ටීරියා. එතකොට මේකෙන් අපි කතා කරා ජීවීන්ගේ සුදු ජීවීන්ගේ පෝෂණය සහ කායික විද්‍යාත්මක වෙනස්කම් කතා කරා. හැබැයි බහුල භාවිතා කරලා තියෙන මෙතන උදාහරණ වලට බැක්ටීරියා. මේ පාඩම එතනින් අවසන් වෙනවා.